ආයිබෝවන් සුබෝදෑසනක් නිවසට වෙලා ඉන්න අපේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ජාතික නාලිකාව ගෙනෙන ජාතික පාසල වැඩසටහනත් එක්කයි දරුවනේ අද අපි ඔපේ යාලින්දට පැමිණෙන්නේ. අපි දරුවෝ දන්නවා සුපුරුදු බ්‍රහස්පතින්දා දවස ගණිතය සඳහා වෙන්න වූ දවස. ඉතින් දරුවනේ ගණිතයේ විෂයත් එක්ක තමයි අපි අපත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි දරුවෝ දන්නවා ගණිතය සඳහා සුවිශේෂී පාඩම් මාලාවක් එක්කයි ඔබේ විභාගය සඳහා ඔබට උදව් කරන්නට අපි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි තෝරාගන්නේ සුවිශේෂී වූ මාතෘකාවන්. ඔබට වැඩියෙන් ලකුණු ලබාගත හැකි මාතෘකාවන්. ඒ යටතේ ජ්‍යාමිතිය කියන තේමාව යටතේ සමකෝණී කියන ත්‍රිකෝණ කියන පාඩමත් එක්කයි දරුවනේ අද අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි දන්නවා ඔබ දන්නවා සමකෝණී ත්‍රිකෝණ කියන්නේ ජ්‍යාමිතිය තුළ එන ඔබ කැමති ප්‍රමේයක්. මේ ප්‍රමේයන් ගැන කතා කරනකොට ඔබට දෙවන ප්‍රශ්න පත්‍රයේ ගැටලු දෙකක් හම්බ වෙනවා. සරල රේඛී ජ්‍යාමිතිය සහ වෘත්ත ජ්‍යාමිතිය කියලා ගැටලු දෙකක්. සරල රේඛී ජ්‍යාමිතිය තුල ඔබට ලැබෙන අවසන් ප්‍රමේයන් දෙකක් තමයි මේ අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. මීට අමතරව ඔබට තවත් ඉතුරු වෙනවා පයිතගරස් ප්‍රමේය ඉතුරු වෙනවා. නමුත් ඒ පයිතගරස් ප්‍රමේය කියන එක ඔබ මේ වෙනකොට භාවිත කරන්න දන්නවා. ඒක නිසා මං හිතනවා අද දවසේ මේ අපි කතා කරන ප්‍රමේයන් දෙක අවසන් කළාට පස්සේ අපේ දරුවන්ට පුළුවන්කමක් ලැබෙනවා අවසාන විභාගවල සහ පසුගිය අපස සාමාන්‍ය පෙළ විභාගවල ඔබට ලැබුණු සියලුම සරල රේඛී ජ්‍යාමිතිය තුළ වූ ඕනෑම ගැටලුවක් ඔබට විසඳීමේ හැකියාව ලැබිය යුතුයි. එහෙනම් සුවිශේෂී අවස්ථාවක් අද මෙන්න මේකත් එක්ක සම්බන්ධ වෙලා ඔබ ඒ දැනුමත් එකතු කරගෙන ඔබ විභාගය සඳහා හොඳින් සූදානම් වී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දරුවනේ මෙන්න මේ සමකෝණී ත්‍රිකෝණ කියන මාතෘකාව යටතේ අපි ප්‍රමේයන් දෙකක් සහ විලෝමයන් දෙකක් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා මම ඉස්සෙල්ලාම ඔයගොල්ලොත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරනවා. ක්‍රියාකාරකම කරන්න උත්සාහ කරන දරුවනේ අපි දන්නවා ජ්‍යාමිතිය කියන සම්බන්ධතා තුල අපි කරන්නේ තහවුරු කිරීමක් කරනවා. අපි කියන සාධනය කිරීමක් කියලා එක. සාධනය කිරීම සඳහා අපි ප්‍රත්‍යක්ෂ සහ ප්‍රමේයන් යොදා ගන්නවා. ඊට අමතරව අපේ දරුවන්ට මේ ඕනෑම අපිට තියෙන ප්‍රමේයක් තහවුරු කරගන්න තියෙන තවත් ක්‍රමයක් තමයි නිර්මාණාත්මකව ක්‍රියාකාරකම් වගේ මේව තහවුරු කරන්න පුළුවන්. මම මේ උත්සාහ කරන මේ වගේ නිර්මාණයක් කරන්න ක්‍රියාකාරකම් මාත් එක්ක එකතු වෙමු පුතේ. ඕගොල්ලෝ රූලක් විහිත චතුරස්‍රයක් පැන්සලක් අරගෙන මාත් එක්කම ක්‍රියාකාරකම කරමු මෙන්න මේ ආකාරයට. එහෙනම් බලමු අපි ක්‍රියාකාරකම මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් මං ත්‍රිකෝණ දැන් මේ සමකෝණී ත්‍රිකෝණනේ පුතේ. તો ත්‍රිකෝණයක් ඇඳලා තමයි අපි මම මේක කතා කරන්න උත්සාහ කරන්නේ. මෙන්න මෙහෙම සම්බන්ධයක්. බලන්න දරුවනේ මම ඉස්සෙල්ලම මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් අඳිනවා. මම ත්‍රිකෝණයක් ඇඳ ගන්නවා. මම එක පාදයක් මෙන්න මේ පාදයේ සෙන්ටිමීටර 6ක් වෙන්න ඇඳ ගන්න පහසුවට 6ක් විය යුතුම නැහැ. එහෙනම් මම ත්‍රිකෝණයක් පාද තුන ඇඳ ගන්න මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණයක් ඇඳගෙන ඊට පස්සේ මේ ත්‍රිකෝණය මම නම් කරගන්නවා ABC කියලා. මේ ත්‍රිකෝණය ABC කියලා මම නම් කරගෙන ඊට පස්සේ මේ AB පාදයේ දිගේ B වල ඉඳලා සෙන්ටිමීටර් 2ක් දුරින් මම පුංචි සලකුණක් දාගන්නවා. බලන්න එතකොට මේ සෙන්ටිමීටර් 2ක් දුරින් පුංචි සලකුණක් දාගෙන මං එනම් මේක සෙන්ටිමීටර් 2යි නම් ඉතුරු කොටස සෙන්ටිමීටර් 4ක් වෙන්න ඕන. එහෙනම් දැන් මම කරන්නේ රූල සහ විහිත චතුරස්‍රය භාවිත කරලා මෙන්න මේ සලකුණේ ඉඳලා BC රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නයි හදන්නේ. එහෙනම් අපි දන්නවා දරුවනේ අපි විහිත චතුරස්‍රය ගමු. විහිත චතුරස්‍රය අරගෙන අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට විහිත චතුරස්‍රය තියාගන්න පුළුවන් BC රේඛාව දිගේ. ඊට පස්සේ අපේ දරුවෝ දන්නවා සමාන්තර රේඛාවක් අඳින්න අපි මෙන්න මේ වගේ රූල හේතු කරගන්න පුළුවන් අපේ විහිත චතුරස්‍රයට. දැන් රූල තදින් අල්ලගෙන විහිත චතුරස්‍රය අපි අරගෙන යමු අපේ ලකුණු කරපු සෙන්ටිමීටර් 2 සීමාව දක්වා. අරගෙන ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ඉරක් ඇඳ ගන්න පුළුවන්. දැන් එතකොට මේ විහිත චතුරස්‍රයත් රූලත් අපි ඉවත් කරාට පස්සේ අපිට ලැබෙන දරුවනේ ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණේ එක පාදයකට සමාන්තරව මම තවත් රේඛාවක් ඇඳලා තිනවා. රේඛාව BC පාදයට සමාන්තරව තවත් රේඛාවක් ඇඳලා තිනවා. මෙන්න මේ පාද දෙක කැපිලා යන විදිහට. දැන් මේකේ සම්බන්ධයක්නේ අපි හොයන්න යන්නේ. අපි බලමු දරුවනේ. මේ පාදයේ දිග 4යි මෙතන දිග 2යි. මම එහා පැත්තේ මේ රේඛාව අපි නම් කරගමු. අපි නම් කරගමු මේ සමාන්තර රේඛාවක් අපි ඇන්දේ D සහ E කියලා. මම AE දිග සහ EC දිග රූල තියලා මනින්න. දැන් ඔබ මනින්න AE දිග. AE දිග මැන්නට පස්සේ ඔබට ලැබේවි ඔන්න 3.4ක්. මේක හරියට මැන්නොත් ඔබට ලැබෙන 3.4ක්. ඒ වගේම EC දිග මැන්නොත් ඔබට ලැබෙන 1.7ක්. දැන් ඔන්න මම ආපහු කියන්න ත්‍රිකෝණයක් ඇඳගත්තා.
එක පාදයකට සමාන්තර රේඛාවක් ඇඳගත්තා. ඒ සමාන්තර රේඛාවෙන් ඉතුරු පාද දෙක කැපිච්ච දිගවල් දෙක ටික මම මැනලා හොයාගත්තා. මේ පැත්තට මම මැනලාම ඇඳගත්තා පහසුවට. දැන් මම කරන්නේ මෙන්න මේ ආකාරයට AD දිග DB දිගෙන් බෙදනවා. බලමු එහෙනම් 4 බෙදනවා 2කින් 4 බෙදනවා 2කින් මට ලැබෙන පිළිතුර 2යි කියලා. මට ලැබෙන පිළිතුර 2යි කියලා. දැන් අපි බලමු AE දිග EC දිගෙන් බෙදමු. අන්න AE දිග EC දිගෙන් බෙදුවාම ඒත් මට ලැබෙනවා අන්න 3.4 බෙදීම 1.7 තමයි දුර වෙන්නේ. බෙදුවාම ලැබෙන දරුවනේ 2. ආන්න මට සම්බන්ධයක් පේනවා. මොකද සම්බන්ධය? මෙන්න මේ පාද දෙක අතර අනුපාත බෙදනවට අපි කියනවා අනුපාතයක් කියලානේ කියන්නේ. එතකොට AD සහ DB පාද දෙක අතර තියෙන අනුපාතයමයි AE සහ EC දිග අතර අනුපාතය වෙලා තින්නේ. හැබැයි දිග සමාන වෙලා නැහැ බලන්න. මේ පැත්ත 4යි මේ කොටස 3.4යි. දිග සමාන වෙලා නැහැ. හැබැයි අනුපාතය සමානයි. ආන්න පුතේ අපි මෙන්න මේ සම්බන්ධය තුලින් තමයි අපේ ප්‍රමේය ගොඩනගන්නේ. එහෙනම් වෙන්නේ මොකද්ද? ත්‍රිකෝණයක එක පාදයකට සමාන්තරව තවත් පාද රේඛාවක් ඇඳට පස්සේ ඉතුරු පාද දෙක සමානුපාතිකව බෙදෙනවා කියන එක ක්‍රියාකාරකම තුලින් අපිට හොඳින් පැහැදිලි වෙනවා. අපේ දරුවන්ට පුළුවන් මේ වගේ නිර්මාණ තුලින් ඔබට සමහර අවස්ථාවල තේරුම් ගන්න අපහසු ඕනෑම ප්‍රමේයක් මේ වගේ නිර්මාණයක් කරලා ඇත්තද මෙහෙම වෙනවද කියලා මෙන්න මේ වගේ ඔබට අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් එතකොට මෙන්න එතන ත්‍රිකෝණයක් මෙන්න මේ ආකාරයට අපිට මේ වගේ ගොඩ නැගුවා වගේම මේක වෙනස් කරමින් බලන්න දරුවනේ වෙනස් කරමින් අපිට පුළුවන් ඉස්සරහට යන්න. එතකොට දැන් මෙන්න මේක 2යි මේකත් 2යි හින්දා අවසානයේ මගේ ප්‍රතිඵලය AD බෙදීම DB සමානයි AE බෙදීම EC වෙනවා. මගේ ප්‍රතිඵලය AD බෙදීම DB සමානයි AE බෙදීම EC වෙනවා. මොකක් වුණොත්ද BC ට සමාන්තරව DE ඇන්දොත්. එහෙනම් මේ ප්‍රතිඵලය අපිට තවත් භාවිත කර හැකියි. දැන් ඔන්න මේ නිර්මාණාත්මකව බලන්න. මේ ප්‍රතිඵලයෙන් භාවිත කරනවා. දැන් ඉස්සෙල්ලා මම කරේ මොකක්ද? ත්‍රිකෝණයක් ඇඳලා එක පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳි අර ත්‍රිකෝණේ ඇතුළතින්. දැන් මම මෙන්න මේ ආකාරයට කරොත් මම මේ පාද දෙක දිග්ගස්සනවා. දික් කරලා ඊට පස්සේ BC ට සමාන්තරව මෙන්න මන් රේඛාවක් අඳිනවා. එහෙනම් DC DE රේඛාව ඇඳොත් එහෙනම් මේ රේඛා දෙක සමාන්තරයි නම් අර මම කියපු ඉස්සෙල්ලා සම්බන්ධය මෙතනත් ක්‍රියාත්මක වෙනවා. අපේ දරුවන්ට පුළුවන් මේකත් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් ඇසුරින් බලන්න පුළුවන් ඇත්තද වෙනවද කියලා. එහෙනම් මේකෙත් මට කියන්න පුළුවන් AD බෙදීම DB සමානයි අන්න AC බෙදීම AE බෙදීම EC කියලා. එතකොට මෙන්න මේ ආකාරයට. ඒ විතරක් නෙවෙයි. දැන් මේ මම කරේ මේ පාද දෙක මෙහෙම දිග්ගස්සලා. දැන් ඒ වගේම අපි බලමු තවත් පැත්තකට. මෙන්න මේ ත්‍රිකෝණය අරගෙන මම පාද දෙක දික් කරන දරුවනේ මෙන්න මේ විදියට මේ ආකාරයට දික් කරනවා. දික් කරලා BC පාදයට සමාන්තර රේඛාවක් අඳිනවා. මෙන්න මේ ආකාරයට E සහ D ලක්ෂයක් ලුණලා අන්න සමාන්තර රේඛාව. දැන් බලන්න විවිධ ආකාරයේ අපි එක සම්බන්ධයක් ගොඩනැගුවට පස්සේ විවිධ ආකාරයෙන් අපි උත්සාහ කරලා බලනවා. මේකත් ක්‍රියාත්මක කරලා බැලුවොත් අපේ දරුවන්ට පේනවා මෙතනත් සම්බන්ධයක් තියෙනවා. මෙයාගෙත් AD බෙදීම DB අන්න සමාන වෙනවා AE බෙදීම EC ට. ඉතින් දරුවනේ මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් තුලින් අපිට පුළුවන් තහවුරු කරගත්ත ප්‍රමේය. මේක ප්‍රමේයක් විදිහට. ඉතින් මේ විදියට තමයි අපේ ගණිතඥයොත් විවිධ විදිහේ රූප අඳිමින් සමාන්තර රේඛා අඳිමින් ඒ වගේ සම්බන්ධතා හොයලා තමයි මෙන්න මේ ප්‍රමේයන් විදිහට ඔබට මේ සත්‍යතා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම ඔබට ඉදිරිපත් කරෙත් ඒ ආකාරයේ ක්‍රියාකාරකමක් ඇසුරෙන් කොහොමද මේක ඇත්ත නැත්ත කියන එකයි. දැන් මේ කියන එක ඔබට ඉදිරිපත් වෙන්නේ ජ්‍යාමිතික ප්‍රමේයක් ආකාරයට. එහෙනම් අපි සිසිර සර්ත් එක බලමු මේක ප්‍රමේයක් ආකාරයට සහ මේ ප්‍රමේයේ ඊට විරුද්ධ පැත්තත් සිසිරත් එක්ක කතා කරලා බලමු. උදරුවනේ ඔබ සූදානම් වෙලා ඉන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අති විශේෂ තේමාව වන ජ්‍යාමිතිය. මේ ජ්‍යාමිතිය කිව්වම මම ප්‍රශ්න පත්‍රය අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රය ගැන යමක් කියන්නම්. මේ ගණිත ප්‍රශ්න පත්‍රය තුල ලැබෙනවා ඔබට ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ගැටලු 8ක්. ලකුණු දෙකේ ගණන් 8ක්. ඒ ගණන් 8 තුල ඔබට ලැබෙන්නේ මේවා අපි අද කතා කරන සංකීර්ණ අවස්ථා නෙමෙයි. ඊටාම සරල අවස්ථා. අද කතා කරන පාඩම වැදගත් වෙන්නේ දරුවනේ ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ අපිට ලැබෙනවා ලකුණු 10ක් සහිත ගණන් 3ක්. අන්න ඒ ගණන් 3 සඳහා ඒ ගණන් 3 අපිට වෙන් කරගන්න පුළුවන්.
සරල රේඛීය ජ්‍යාමිතිය, වෘත ජ්‍යාමිතිය, ජ්‍යාමිතික නිර්මාණ. මෙන්න මේ ගණන් තුනට තමයි අද අපි ඔබට උදව්වක් සපයන්නේ. දැන් සමන්ස ඔබට ඉතාම පැහැදිලිව තේරුම් යන ආකාරයට ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරා. මේ ක්‍රියාකාරකම අපි ත්‍රිකෝණයක් සම්බන්ධ කරගෙන සමන්ස ත්‍රිකෝණය තුල ගත්ත, ත්‍රිකෝණයෙන් පිටතට ගත්ත, ත්‍රිකෝණයෙන් ඉහළට ගත්ත විවිධාකාර කරානේ. අපි ප්‍රමේයක් විදියට ඉදිරිපත් කරනවා දරුවනේ ඔබට මෙන්න මේ ආකාරයට. බලන්න දරුවනේ ප්‍රමේයක් විදියට අපි ඔබට ඉදිරිපත් කරන කරුණ මේ සමන්ස කියපු මේ සියලු කාරණා අතරින් අපි තෝරාගත්ත කොටසක් ඔබට ඉදිරිපත් කරනවා. සමන්ස විවිධාකාර කිව්වා. දැන් මොකද්ද තෝරාගත් කොටස? මෙන්න දරුවනේ ඔබ ඉගෙන ගන්න එක් ප්‍රමේයක්. අද දිනය තුල ඔබ ඉගෙන ගන්න, අද වැඩසටහන තුල ඔබ ඉගෙන ගන්න ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින රේඛාව ඉතිරි පාද දෙක සමාන්තරව බෙදයි. ඉතිරි පාද දෙක ත්‍රිකෝණයේ පාද දෙක දැන් සමන්ස විවිධාකාර පැහැදිලි කරලා දුන්නා. බලමු අපි. ඔන්න දරුවනේ නැවතත් ත්‍රිකෝණයක. අපි ගමු ත්‍රිකෝණයක්. ඔන්න ත්‍රිකෝණයක. එක් පාදයකට පාද තුනක් තියෙනවානේ. AB, BC, AC. ඔයා කැමති ඕනෑම එක පාදයකට සමාන්තර සරල රේඛාවක් අඳිනවා. අපි අඳිමු දරුවනේ BC ට සමාන්තර සරල රේඛාවක්, BC ට සමාන්තර සරල රේඛාවක්. බලන්න දැන් මේ කියන විදිය ඔන්න සමාන්තර සරල රේඛාවක් ඇඳා. මෙහෙම ඇඳම මේ සරල රේඛාවට සමාන්තරව ඇඳම මොකද වෙන්නේ කියලා සමන්ස ක්‍රියාකාරකමින්ම පැහැදිලි කරා. දැන් ඔබ මේ අර සමන්ස පැහැදිලි කරපු පළමු ක්‍රියාකාරකම තමයි අපේ ප්‍රමේය වෙන්නේ. දෙවෙනි ක්‍රියාකාරකම, තුන්වෙනි ක්‍රියාකාරකමත් ඒ සත්‍ය වුණාට අපේ ප්‍රමේය වෙන්නේ මෙන්න මේ පාද දෙක. ත්‍රිකෝණයේ පාද දෙක. එක් පාදයකට සමාන්තරව අඳුන් ලබන සරල රේඛාවෙන් ඉතිරි පාද දෙක. ඉතිරි පාද දෙක මොනවද දැන්? BC පාදය සැලකුවට පස්සේ ඉතිරි පාද දෙක වෙන්නේ දරුවනේ AB සහ AC. මෙන්න මේ AB සහ AC කියන පාද දෙක සම අනුපාතිකව බෙදෙනවා. සම අනුපාතිකව බෙදේ. ඒක අපි එකතු කරලා කියනවා සමානුපාතිකව බෙදේ කියලා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ දරුවනේ මේ බෙදෙන කොටස් දෙක සලකන්නකො. AD සහ DB. අනෙක් පාදයේ කොටස් දෙක AE සහ EC. අන්න මේ කොටස් දෙක අතර අනුපාත සමානයිලු. ඒ කියන්නේ AD බෙදීම DB සමානයි. හැබැයි මෙන්න මේ කොන්දේසිය මත. මෙන්න මේ කොන්දේසිය මත DE සමාන්තරයි BC නම්. අන්න බලන්න දරුවනේ නම්. මේක තමයි හේතුව. DE සමාන්තරයි BC නම් මොකද්ද වෙන්නේ? AD බෙදීම DB. AD බෙදීම DB සමාන වෙනවා ඉතිරි පාදේ. AE බෙදීම EC. AE බෙදීම EC. ඔන්න දරුවනේ ඔබට ප්‍රමේයමම රූප සටහනෙන් පැහැදිලි කරා. BC ට DE සමාන්තර නම් AD බෙදීම DB සමානයි AE බෙදීම EC. මේ වගේම අපිට මේ ප්‍රමේය ඉදිරිපත් කිරීමේදී ඔබට පටන් ගන්න පුළුවන් ඕනෑම පාදයකින්, ඕනෑම පාද කොටසකින් පටන් ගන්න පුළුවන්. ඒකත් බලන්න දරුවනේ අපි පටන් අරන් තියෙන්නේ මොකෙන්ද? AD බෙදීම DB සමානයි AE බෙදීම EC. ඒ වගේම අපිට පටන් ගන්න පුළුවන් දරුවනේ DB ගෙන්. ඔන්න බලන්න එහෙම. DB බෙදීම AD සමානයි. ඔබ ඊටු ටික කියන්න පුළුවන් දැන්. DB බෙදීම AD සමානයි EC බෙදීම AE. ඒ වගේම අපිට AE ගෙන් පටන් ගන්නත් පුළුවන්. AE බෙදීම EC සමානයි AD බෙදීම DB. EC ගෙන් පටන් ගන්නත් පුළුවන්. EC බෙදීම AE සමානයි DB බෙදීම AD කියලා. දැන් ඔබ ප්‍රමේය තව සරල වචන වලින් කියනවා නම් දරුවනේ ඔන්න අහක බැලුවොත් මේක තේරෙන්නේ. මේක බෙදීම මේක සමානයි. මේක බෙදීම මේක සමානයි. මේක බෙදීම මේක කියලා අපිට මතක තියාගන්න පුළුවන්. ඔන්න එක ප්‍රමේයක් අද දිනය තුල අපි කතා කරන්නේ. දැන් මේ ප්‍රමේයට තියෙන විලෝමයක්. මොකද්ද විලෝමය කියන්නේ කියලා අපිත් එක්ක සම්බන්ධ වෙන සියලු දරුවෝ දන්නවා. හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා ප්‍රතිඵලය හට ගන්නවා. මොකද්ද මේකේ හේතුව? DE සමාන්තරයි BC නිසා තමයි මෙන්න මේ ප්‍රතිඵලය, මේ නිගමනය අපිට ලැබුණේ. විලෝමය කියන්නේ දරුවනේ මම කතා කරන අතරතුර ඔබට මේක ලියා ගන්න පුළුවන් රූප සටහනක් විදිහට. විලෝමය කියන්නේ හේතුව ප්‍රතිඵලයට යනවා, ප්‍රතිඵලය හේතුවට යනවා. හේතුව ප්‍රතිඵලයට යනවා, ප්‍රතිඵලය හේතුවට යනවා. එහෙනම් හේතුව වෙන්නේ AD බෙදීම DB සමාන AE බෙදීම EC නම්
DE සමාන්තරයි BC කියන එක තමයි විලෝමය වෙන්නේ. අපි බලමු විලෝමය. බලන්න දරුවනේ විලෝමය. ඔන්න විලෝමය අපි කතා කරනවා. මේ තියෙන්නේ ඔය දැන් කතා කරපු ප්‍රමේයේ විලෝමය. බලමු අපි ඉස්සෙල්ලා වාචිකව වචන වලින් මොකද්ද මේක කියන්නේ කියලා. සරල රේඛාවකින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙයි නම් අර AD බෙදීම DB සමානයි වගේ බෙදෙයි නම් සරල රේඛාවකින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙයි නම් එම සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තර වේ. අපි බලමු දරුවනේ රූපිකව ඔන්න රූපය ත්‍රිකෝණයක්. සරල රේඛාවකින් මං සරල රේඛාවක් අඳිනවා මේ ත්‍රිකෝණේ ඕනෑම තැනකට. මං අඳිනවා BC ගැන හිතලා මෙන්න මෙහෙම සරල රේඛාවක් මං අඳිනවා. දැන් ඔයගොල්ලන් හිතයි සමාන්තර වෙන ඇන්දේ. නෑ සමාන්තරව නෙමෙයි මම ඇන්දේ දරුවනේ මෙන්න අපි නම් කරගමු. DE කියලා මම ඇන්දේ කොහොමද? AD බෙදීම DB සමානයි. AD බෙදීම DB සමානයි. AE බෙදීම EC වන පරිදි. මං සමාන්තර රේඛාවක් ඇන්දේ නැහැ. මම ඇන්දේ නැහැ සමාන්තර රේඛාවක්. මම ඇන්දේ AD බෙදීම DB සමානයි. ඔබට ක්‍රියාකාරකමක් විදිහට කරන්න පුළුවන්. මේ පාදයට ගන්නවා සෙන්ටිමීටර් 6ක් මේකට ගන්නවා සෙන්ටිමීටර් 2ක්. එතකොට 6 බෙදීම 2 3යි. මේ පැත්තට ගන්නවා 9ක් මේ පැත්තට ගන්නවා 3ක්. වන පරිදි මෙහෙම නම් මොකද වෙන්නේ? අන්න ප්‍රතිඵලය ලැබෙනවා BC සමාන්තරයි DE කියලා. BC සමාන්තරයි DE, DE සමාන්තරයි BC. කම අදහස. දැක්කද දරුවනේ ප්‍රමේය විලෝමය හේතුව ප්‍රතිඵලය. හේතුව ප්‍රතිඵලයට ගියා, ප්‍රතිඵලය හේතුවට ගියා. ඉස්සෙල්ලා මොකද උනේ? සමාන්තර නම් මෙහෙම වුණා. දැන් මොකද වෙන්නේ? මෙහෙම වෙනවා නම් සමාන්තරයි. ඔන්න දරුවනේ අපි අද ඉදිරිපත් කරන ප්‍රමේයන් හතරෙන් දෙකක් ඔබට ඉදිරිපත් කරා. දැන් අපි මේ ප්‍රමේයන් දෙක ආශ්‍රිතව ඊටාම සරල ගැටලු කිහිපයක් හදලා බලමු. එහෙනම් අපිත් එක්කම ගණන් හදමින් අපිත් එක්කම රැඳී හිටින්න ඔබේ විභාගයට ජාතික පාසල ලොකු අත්ලක් සපයන්නයි සූදානම් වෙන්නේ. මෙන්න දරුවනේ අපේ පළවෙනි ගැටලුව. බලන්න අපිට දී ඇති තොරතුරු අනුව XC අගය සොයන්න. මොනවද දීලා තියෙන තොරතුරු? AD පාදයේ සෙන්ටිමීටර 4යි, DB 3යි, AE 6යි, ECX x සොයන්න. මොකද්ද වැදගත්ම කතාව? BC ට DE සමාන්තර වෙලා තිනවා. ඔන්න දරුවනේ අපි පටන් ගන්නවා අපේ ප්‍රමේය. AD බෙදීම DB. ඒ කියන්නේ දැන් අපි AD ලියන්නේ මේක ගණනය කිරීමේ ගැටලුවක්. ලකුණු දෙකක් සහිත ගැටලුවක්නේ. 4 බෙදීම ඔබ දන්නවද? 4 බෙදීම 3 සමානයි. අපි ලියනවා අනෙක් පාද දෙක 6 බෙදීම x 6 බෙදීම x. ඔන්න දරුවනේ සම්බන්ධතාවය ලිව්වා. මේ සම්බන්ධතාවය ලියන්න අපිට මොකද්ද උදව් වුනේ? අපි අර මුලින් කතා කරපු ප්‍රමේය ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වඳිනු ලබන සරල රේඛාවෙන් ඉතිරි පාද දෙක සම අනුපාතිකව බෙදේ කියන අන්නේ සම්බන්ධතාවය තමයි මම මේ ලියලා තියෙන්නේ. දැන් අපිට ලැබිලා තියෙනවා සරල සමීකරණයක්. භාග සහිත. අපි හරස් ගුණිතය යොදනවා. හරහාට ගුණ කරනවා. එතකොට ලැබෙනවා දරුවනේ ඔන්න අපි හේතුවක් විදියට ඉදිරිපත් කරලා තිනවා DE සමාන්තරයි BC නිසා කියලා. බලන්න අපි හරහාට ගුණ කරනවා. හරස් ගුණිතය. ඔන්න දරුවනේ අපි හරහාට ගුණ කරනවා. හරස් ගුණිතය ඔන්න අපිට ලැබෙනවා හරස් ගුණිතය දරුවනේ හරහාට ගුණ කරාම හරස් ගුණිතය ලැබෙනවා 3 වරක් 6 18යි කියලා. 3 වරක් 6 18යි. x 4ෙන් ගුණ කරාම 4යි x 3 වරක් 6 18යි. දෙපසම 4ෙන් බෙදනවා x සමානයි 18 බෙදීම 4 18 4ෙන් බෙදුවම අපිට ලැබෙනවා 4.5ක් ලෙස. ඔන්න දරුවනේ අපි හෙව්වා x වල දිග. දැක්කද? ඔබට දැන් මේ ගැටලුව ඕනෑම අවස්ථාවකින් පටන් ගන්න පුළුවන්. ඕනෑම විදිහකට පටන් ගන්න පුළුවන්. හැබැයි ඒ සම අනුපාතය තියෙන්න ඕනේ. ඔන්න ගණනය කිරීමේ ගැටලුවක් අපි භාවිත කර. තවත් අවස්ථාවක් අපි බලමු. දැන් බලන්න දරුවනේ මේ දීලා තියෙන තොරතුරුත් එක්ක දී ඇති තොරතුරු අනුව XC අගය සොයන්න. ඔබට ඉක්මනින් රූප සටහන ඇඳ ගන්නත් පුළුවන්. නැත්නම් රූප සටහන බලාගෙන ඔබට ගාන හදන්න පුළුවන්. x දැන් අපිට x කියලා දීලා තින්නේ මෙන්න මේ SQ කියන ප්‍රදේශය. මෙන්න මේ SQ කියන ප්‍රදේශය තමයි අපිට දීලා තින්නේ. දිග තමයි x කියලා. PQ දිග 12යි. එතකොට දැන් අපි ඉගෙන ගත්ත ප්‍රමේයට අනුව PS බෙදීම SQ සමානයි PT බෙදීම TR නේ. ඉගෙන ගත්ත ප්‍රමේයට අනුව. මොකද්ද අපි ඉගෙන ගත්තේ?
ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන සරල රේඛාවෙන් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදේ. මේක බෙදීම මේක සමානයි, මේක බෙදීම මේක. ඔන්න දරුවනේ දැන් අපිට ලැබිලා තිනවා මෙන්න මේ සම්පූර්ණ දිග 12යි. මේ දිග x. එහෙනම් අපි මුලින්ම හොයාගන්න ඕනේ PS දිග. PS දිග. කොහොමද PS දිග හොයන්නේ? සම්පූර්ණ පාදය PQ 12 නම් ඒකෙන් මෙන්න මේ SQ කියන දිග අඩු කරන්න එපේ. දැන් සරලව හිතන්නකො මේ පාදේ 12යි. අපි හිතමු මේ කොටස 4යි කියලා. එහෙනම් මේ කොටස එන්නේ 12 අඩු කිරීම 4 8යි. x නේ තියෙන්නේ. එහෙනම් දරුවනේ මෙන්න මේ කොටස එනවා 12 අඩු කිරීම x. දැන් අපිට අපේ ප්‍රමේය භාවිත කරන්න පුළුවන්. මොකක්ද අපේ ප්‍රමේය? මේක බෙදීම මේක සමානයි, මේක බෙදීම මේක. PS බෙදීම SQ සමානයි, PT බෙදීම TR. ඔන්න අපි භාවිත කරනවා ඒ සම්බන්ධතාවය. 12 හරින x බෙදීම x සමානයි 5 බෙදීම 3. ඔන්න දරුවනේ අපිට ලැබුණ සමීකරණය. දැන් ජ්‍යාමිතීය සංකල්ප ඉවරයි. දැන් තියෙන්නේ සමීකරණ විසඳීම. අපි හරහට ගුණ කරනවා, හරස් ගුණිතය යොදනවා. ඔන්න අපි හේතුව ලියන ST සමාන්තරයි QR නිසා ඔන්න අපි හරහට ගුණ කරනවා 3 වාරයක් 12 හරින x. 3 වාරයක් 12 හරින x සමානයි 5 ගුණ කිරීම x 5යි x. දැන් සරල සමීකරණයක් බාගත් නැහැ. ඉස්සෙල්ලා බාග සහිත. දැන් බාගත් ඉවත් වුණා. ඔන්න දරුවනේ අපි සාමාන්‍ය පරිදි වරහන් ඉවත් කරමු. 12 වරක් 3 36යි, 3 වරක් 12 36යි, 3 වරක් x 3යි x සමානයි 5යි x අපිට ලැබෙනවා. දැන් අපි මේ සමීකරණය විසඳීම සඳහා භාවිත කරන 36 මේ ඍණ 3යි x අපි දකුණු පසට ගෙනියනවා. අපි 11 වසරේ දරුවෝ 11 ශ්‍රේණියේ දරුවෝ නිසා අපි මේ විදිහට ප්‍රකාශ කරනවා. 3යි x දකුණු පසට යනකොට ධන 3යි x වෙනවා. 5යි 3යි එකතු කරනවා අපි 5යි x ට 3යි x එකතු කරාම 8යි x සමානයි 36යි. 8යි x සමානයි 36යි දෙපස මටෙන් බෙදන්න x සමානයි 36 බෙදීම 8. ඔන්න දරුවනේ අපිට ලැබෙනවා 36 8ට බෙදුවම x වල පිළිතුර ලැබෙනවා බලන්න. එතකොට අපිට 4.5යි කියලා ලැබුණ x සමානයි x වල පිළිතුර ලබා ගත්තා. මේ ආශ්‍රිතව සමහර විට මේ ප්‍රශ්නය තුල අහන්න පුළුවන් PS දිග සොයන්න කියලා. එතකොට අපිට 12න් 4.5ක් අඩු කරන්න පුළුවන්. දරුවනේ අපි කතා කරේ මේ අද වැඩසටහන තුළ ඔබට ඉදිරිපත් කරපු ඉතාම වටිනා ප්‍රමේයන් දෙකක් කොහොමද භාවිත කරන්න කියලා. සමන්ස දැන් අපි මොකද කරන්නේ? දැන් අපේ දරුවන්ට දැන් මේ ඊටාම සරලාකාරයේ ගැටලු දෙකක් නේ අපි ඉදිරිපත් කරේ. දැන් බලමු ඊට වඩා ටිකක් සංකීර්ණ වුණොත් කොයි ආකාරයෙන්ද අපි ප්‍රමේය තෝරා ගන්න පුළුවන්. බලන්න දරුවනේ ඔබට දිස්සෙන මේ ගැටලුවත් එක්ක මේ ගැටලුවේ දැන් සිසිර සර් ඉදිරිපත් කරාට වඩා ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා. සංකීර්ණයි කියලා කියන්නේ මෙතෙන් තියෙන රේඛා ටිකක් වැඩි. අපිට නිකන් මේක එකපාරට පේන්නේ නැතුව සංකීර්ණයි කියන්නේ අපහසුයි කියන එක නෙවෙයිනේ. රයිට්. එහෙනම් ඒ සඳහා අපිට පුළුවන් මෙන්න මේ රූපේ බලන්න මේ රූපයේ කියන දී ඇති තොරතුරු අනුව x සහ y හි අගය සොයන්න. x සහ y හි. දැන් ඔබට සිද්ධ වෙනවා අර ඉස්සෙල්ල කිව්වට වඩා x සහ y හි අගය හොයන්න කිව්වහම සමහර වෙලාවට ඕනෑම කෙනෙක් පළමුව හොයන්න පුළුවන්. සමහර විට ඕනෑම කෙනෙක් පළමුව හොයන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් අපිට මෙන්න මේ තොරතුරු දීලා තියෙන තොරතුරුත් එක මට හොයන්න පහසු xද yද කියලා ඉස්සෙල්ලා තෝරගන්න ඕන. එහෙනම් මෙතන තියෙන සමාන්තර රේඛා ත්‍රිකෝණ තියෙන ගොඩක් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේකෙන් එක කොටසක් ඉවත් කරලා එහෙම නැත්නම් වෙනම ඇඳ ගන්න පුළුවන්. අපිට පුළුවන් දරුවනේ මෙන්න මෙහෙම. මට පුළුවන් මෙන්න මේ රූපයේ මෙන්න මේ කොටස මං ඉවත් කරොත් බලන්න. මේ කොටස ඉවත් කරොත් අන්න මට නිර්මාණය වෙනවා අර සිසිර සර් ඉදිරිපත් කරපු ඒ ප්‍රමේය ඒ ආකාරයෙන්ම බලන්නකො එක රේඛාවකට සමාන්තරව තවත් රේඛාවක් ඇදලා තියෙනවා. එහෙනම් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙන්න ඕනේ. එහෙනම් මෙතෙන්දි මට පුළුවන් එහෙනම් PU බෙදීම UV. එහෙනම් PU කියලා කියන්නේ 4යි ආන UV කියලා කියන්නේ 5යි 3යි 8යි. ආන එහෙනම් මේ සම්පූර්ණ කොටස 8යි. එහෙනම් දකුණු පැත්තේ තියෙනවා PT කියලා කියන්නේ දරුවනේ සමානයි y බෙදීම TR කියලා කියන්නේ අන්න 12යි. එහෙනම් සිසිර සර් ඉස්සෙල්ලා කිව්වා මෙතනින් පස්සේ තියෙන්නේ ජ්‍යාමිතිය නෙවෙයි. අපිට පුළුවන් හරස් ගුණිතය තුලින් අපිට පුළුවන් මේ y හි අගය සොයා ගන්න. හරහට ගුණ කරමු 8 ගුණ කිරීම y 8y. ඒ වගේම 8 ගුණ කිරීම y 8y. 12 ගුණ කිරීම 4 48යි.
එහෙනම් දෙපසම 8න් බෙදන්න පුළුවන්. දෙපසම 8න් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා y සමානයි 48 බෙදීම 8. 48 බෙදීම 8යි කියලා කියන්නේ 6යි. y සමානයි 6යි. එහෙනම් y වල උත්තරේ අපි හොයාගත්තා. y වල උත්තරේ හොයාගත්තා නම් ඒකත් අරගෙන අපිට පුළුවන් ගිහිල්ලා දැන් අන්න x හොයාගන්න පුළුවන්. දැන් අපි බලමු දරුවනේ නම් මෙන්න yත් අපි සම්බන්ධ කරගත්තා. දැන් y නෑ 6 යොදාගත්තා. දැන් බලමු x තියෙන්නේ කොහෙද? x තියෙන්නේ මෙන්න මේ කොටසේ. දැන් බලන්න මෙතන ඉඳලා මේ x ගාවට ගියේ q වල ඉඳලා v දුරනේ. v වල ඉඳලා සමාන්තර රේඛාවක් මේ නෑනේ. මේ සමාන්තර රේඛාව ඇඳට මේ ත්‍රිකෝණේ අපි ඒ ත්‍රිකෝණේ තෝරගත්තනේ. එහෙනම් අපිට පුළුවන් ඊට තව ටිකක් උඩට ගිහිල්ලා බලමු. තව සමාන්තර රේඛාවක් තියෙනවා. මෙන්න මේ කොටස වෙන් කරගත්තොත් බලන්න. මේ කොටස වෙන් කරගත්තොත් අන්න ආපහු සැරයක් අපිට අර කියපු ප්‍රමේය යොදන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ වගේ වෙනම ඇඳ ගන්න පුළුවන් මේ කොටස. නැත්තම් රූපයෙන්ම අඳුර ගන්න පුළුවන් නම් අපේ දරුවන්ට කෙලින්ම ලියන්න. අඳුර ගන්න බැරි අවස්ථාවක පොඩ්ඩක් වෙන් කරලා බලන්න පුළුවන්. මේ වගේ වෙන් කරාට පස්සේ පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. එහෙනම් මට ලියන්න පුළුවන් PS කියලා කියන්නේ 4යි 3යි 7යි බෙදීම SQ කියලා කියන්නේ දරුවනේ 5 ධන x. අන SQ කියලා කියන්නේ 5 ධන x සමාන වෙනවා දකුණු පැත්තේ 6 බෙදීම 12ට 6 බෙදීම 12ට. එහෙනම් දැන් අපිට පුළුවන් මේක අර ඉස්සෙල්ලා වගේම හරස් ගුණ කරලා අපිට පුළුවන් 6 වාරයක් 5 ධන x සමානයි 12 සරක් 7 84යි. අපි මේක වරහන් ඉවත් කරොත් 6 වරක් 5 30යි 6යි x සමානයි 84යි. එහෙනම් ඒ වගේම අපිට පුළුවන් 6යි x මේ පැත්තට ගන්න පුළුවන්. එහෙනම් 6යි x එක්ක අපි ධන 30 දකුණු පැත්තට අරන් ගියොත් ඍණ 30 බවට පත් වෙලා ආන්න අපිට ලැබෙනවා 6යි x සමානයි 54යි. ආන්න එහෙනම් දෙපසම 6න් බෙදුවාම අපිට ලැබෙනවා x සමානයි 6 වරක් 9යි කියලා අන්න x. එතකොට අර ඉස්සෙල්ලා සිසිර සර් ඉදිරිපත් කරාට වඩා පුංචි වෙනසක් කරා අපි මොකද එතෙන්දි x එක අගයක් හෙව්වා. දැන් මෙතන අගයන් දෙකක් හොයන්න. ත්‍රිකෝණ දෙකක් එකක් ඇතුලේ යොදලා සංකීර්ණ කරා. දැන් එතකොට ඔන්න ඔය ආකාරයට ඔබට පුළුවන් අගයක් සෙවීම සඳහා මේ ප්‍රමේය භාවිත කරන්න. අපි බලමු කොහොමද මේ ප්‍රමේය තුලින් යම් සාධනයක් කරන්නේ මොකද? ඊටාම් පහසුවෙන් කරන්න පුළුවන්. මේ බලන්න ඔබට ඊළඟට මම ඉදිරිපත් කරන මෙන්න මේ ගැටලුව දිහා බලන්න. දී ඇති තොරතුරු අනුව ST බෙදීම TP සමානයි RU බෙදීම UQ බව පෙන්වන්න සාධනය කරන්න ඔප්පු කරන්න. දැන් එහෙනම් අපේ දරුවන්ට පුළුවන් ඊටාම සරලව මේකට උත්තර දෙන්න. දැන් අපේ දරුවන්ට වෙනස් අවස්ථාවක් තියෙනවා. අපි කිව්වේ කොහොමද? සිසි සර් කිව්වා ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව. දැන් මේක මතක් වෙන දරුවන්ට පින ත්‍රිකෝණ නෑනේ. දැන් එහෙනම් මේකට පුළුවන් ද අපිට මේ සම්බන්ධය යොදන්න? බැහැ. එහෙනම් ත්‍රිකෝණයක් තියෙන්න ඕන. සමකෝණී ත්‍රිකෝණ. එහෙනම් ත්‍රිකෝණයක් නැහැ. ත්‍රිකෝණයක් නැති වුණා නම් අපි මොකද කරන්නේ? නිර්මාණාත්මක ත්‍රිකෝණයක් නිර්මාණය කරමු. මට පුළුවන් මෙන්න මේ වගේ පුංචි නිර්මාණයක් කරන්න. බලන්න දරුවනේ මෙන්න මේ වගේ නිර්මාණයක් කරාට පස්සේ මට පුළුවන් ත්‍රිකෝණ හදන්න. එහෙනම් ඒ ත්‍රිකෝණය සඳහා මට පුළුවන් මේ ප්‍රමේය භාවිත කරන්න. මම එහෙනම් TU සහ මෙන්න මේ නිර්මාණ රේඛාව කැපිච්ච දැන x කියලා ගන්නවා. එහෙනම් ඔබට දිස්සනවා මෙන්න මේ ත්‍රිකෝණය. බලන්න මේ ත්‍රිකෝණය සඳහා මට පුළුවන් ප්‍රමේය භාවිත කරන්න. එහෙනම් මේ බලන්න අවශ්‍යතාවය PQට TX සමාන්තරයි. එහෙනම් මට ලියන්න පුළුවන් ආන්න මං කියනවා PQS ත්‍රිකෝණය සලකා මම කියනවා ST බෙදීම TP සමාන වෙනවා SX බෙදීම XQට. ආන්න අපිට TX සමාන්තරයි PQ නිසා. දැන් මෙතෙන්දී නම් සාධනයකදී නම් අනිවාර්යයෙන්ම හේතු සඳහන් කිරීම අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලා නම් හේතු සඳහන් කිරීම අත්‍යවශ්‍ය නැහැ. දැන් ඊට පස්සේ මම අනිත් ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය තෝරගන්නවා. බලන්න මේ ත්‍රිකෝණය දිහා. ඒ ත්‍රිකෝණෙත් තියෙනවා SRට සමාන්තරව XU ඇඳලා තියෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන්. දැන් සිසිර සර් කිව්වා ඉස්සෙල්ලා එක එක පැති වලට මේක ලියන්න පුළුවන් කියලා පෙන්නුවා. එහෙනම් මම මේක ලියනවා බලන්න. මම ලියනවා QRS සලකා මම කියනවා RU බෙදීම UQ. අන්න බලන්න RU බෙදීම UQ සමාන වෙනවා SX බෙදීම XQට SX බෙදීම XQට. ආන්න SR සමාන්තර XQ. දැන් බලන්න දරුවනේ මේ සම්බන්ධතා දෙකේම දකුණු පැත්ත SX බෙදීම XQ SX බෙදීම XQ දකුණු පස සමානයි නම් වම් පස සමාන වෙන්න ඕන. ඒක ප්‍රත්‍යක්ෂයක්. එහෙනම් අපි කියනවා එම නිසා ST බෙදීම TP සමානයි RU බෙදීම UQ කියලා. එතකොට RU බෙදීම UQ කියලා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මේ ඔබ ඉගෙනගත් ප්‍රමේය යම් සාධනයක් සඳහා භාවිත කරන්න පුළුවන්. සරල සාධනයක්.
විභාගෙදී ඔබට ලැබෙන්න පුළුවන්. සංකීර්ණ දේවල් වලට වඩා මේ වගේ සරල අවස්ථා. ඒ වගේ සමහර වෙලාවට ත්‍රිකෝණ නැහැ. එහෙනම් ත්‍රිකෝණ නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි කතා කරේ දරුවනේ අපේ අද දවසේ කතා කරන ප්‍රමේයයන් හතරෙන් දෙකක් කතා කරා. එහෙනම් අපි බලමු තවත් දෙකක් සිසිර සරුත් එක්ක. ඔව් දරුවනේ. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වදිනු ලබන සරල රේඛාවනේ. හැබැයි අපේ පාඩමේ නම මොකද්ද? අපේ පාඩමේ නම සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණ කියන වචනය අපි මේ වනතුරු භාවිත කරේ නැහැ. මොනවද සමකෝණී ත්‍රිකෝණ කියන්නේ? සමපාද ත්‍රිකෝණ කිව්ව ගමන් ඔබට මතක් වෙනවා පාද තුන සමාන ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණ කිව්ව ගමන් ඔබට අදහසක් ඇති වෙනවා කෝණ තුන සමාන ත්‍රිකෝණයක්. සමකෝණී ත්‍රිකෝණය කිය ඔබත් මමත් ඇයත් අතර කියලා ගීතයකුත් තියෙනවා දරුවනේ. ඒකේ කියන්නේ කෝණ තුන සමාන ත්‍රිකෝණයක් ගැන. නෑ. අපි ගණිතය තුල කතා කරන්නේ සමකෝණී ත්‍රිකෝණ කියලා බහුවචනයක්. මොනවද කියලා බලමු. බලන්න ඔබට දිස් වෙන මේ රූප සටහන දෙස. මේ රූප සටහන තුල ඔබට මම පැහැදිලි කරනවා මොනවද සමකෝණී ත්‍රිකෝණ කියලා කියන්නේ කියලා. මේක දරුවනේ බහුවචනයක්. එක ත්‍රිකෝණයක් ගැන කතා කරන එකක් නෙමෙයි. සමපාද ත්‍රිකෝණ එක ත්‍රිකෝණයයි. සමකෝණී ත්‍රිකෝණ ගොඩක් බහුවචනයක්. අපි බලමු. මෙන්න තියෙනවා දරුවනේ එක ත්‍රිකෝණයක්. දැන් මේ ත්‍රිකෝණයට තියෙනවා කෝණ තුනක්. ඔබ දන්නවා මම කෙටියෙන් කියනවා A කෝණය B කෝණය C කෝණය කෙටියෙන්. අපි තවත් ත්‍රිකෝණයක් සලකමු. A ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයට වඩා විශාලයි. විශාල ත්‍රිකෝණයක්. ඒ කියන්නේ අංග සම නැහැ. අංග සම නැහැ. මේක කුඩායි මේක විශාලයි. අංග සම කියන්නේ සියලු අංග වලට සමාන වීමනේ. නමුත් දරුවනේ මෙන්න මෙහෙම අපි කෝණයක විශාලත්වයට ඔබ 7 ශ්‍රේණිය තුල ඉගෙන ගන්නවා කෝණය ගැන, කෝණ මැනීම ගැන. කෝණයක විශාලත්වයට බලපාන්නේ බාහු දෙකේ දිග නෙමෙයි. බාහු දෙකේ දිග නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට මේ බාහු මෙහෙම දික් කරා කියලා මේ කෝණේ වෙනසක් වෙන්නේ නැහෙනි. අන්න දරුවනේ මොකද්ද සමකෝණී ත්‍රිකෝණ කියන එකට මේ ත්‍රිකෝණය විශාල වුණා කියලා ඕනෑම ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180යි. ඒක කුඩා ත්‍රිකෝණයක් වුණත් විශාල ත්‍රිකෝණයක් වුණත් අති විශාල ත්‍රිකෝණයක් වුණත් කෝණ තුනේ එකතුව 180යි. අංශක 180යි. අපි බලමු එහෙනම් මොනවද සමකෝණී ත්‍රිකෝණ කියලා කියන්නේ? බලන්න දරුවනේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපිට දීලා තියෙනවා. ABC කෝණයට DEF ත්‍රිකෝණයේ DEF කෝණය සමානයි. ඒ වගේම දැන් සමකෝණී ත්‍රිකෝණ බහුවචන අපි බලමු මොකද්ද කියලා. ඒ වගේම අපිට තියෙනවා ACB ත්‍රිකෝණය. ACB කෝණයට DFE නැත්නම් EFD කෝණය සමානයි කියලා දීලා තියෙනවා. මේ බලන්න දැන් මේ ත්‍රිකෝණයේ එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් අනෙක් ත්‍රිකෝණයේ කෝණ දෙකට සමාන වුණා. එතකොට මොකද වෙන්නේ? ඉබේම මේකත් දීලා තියෙනවා කියලා හිතමු. නැතත් මේ ඉතිරි කෝණ දෙක අනිවාර්යෙන් සමාන වෙනවා. ඔන්න දරුවනේ CAB කෝණයට BAC CAB එකම කෝණය EDF කෝණය සමාන වෙනවා. දැන් ඔන්න ඔබට දිස් වෙන්නේ දරුවනේ මේ තියෙන්නේ සමකෝණී ත්‍රිකෝණ යුගලයක්. එහෙම නැත්නම් 3ක් 4ක් 5ක්. මේක ඒක වචනයක් නෙමෙයි බහු වචනයක්. මොනවද එහෙනම් සමකෝණී ත්‍රිකෝණ කියන්නේ? එක් ත්‍රිකෝණයක තියෙන කෝණ තුන තවත් ත්‍රිකෝණයක තියෙන කෝණ තුනට සමාන වේ නම් අන්න ඒ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ. එහෙමයි අපි ගණිතය තුල සමකෝණී ත්‍රිකෝණාර්ථ දක්වන්නේ. බලන්න දරුවනේ එම නිසා ABC ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණය සමකෝණී වේ අනුරූප කෝණ සමාන කෝණ තුනට සමාන නිසා. එහෙනම් දැන් ඔන්න හොඳ තැනක් මොනවද සමකෝණී ත්‍රිකෝණ කියන්නේ? එක් ත්‍රිකෝණයක කෝණ තුන තවත් ත්‍රිකෝණයක කෝණ තුනට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. ඔන්න සමකෝණී ත්‍රිකෝණ. එතකොට දරුවනේ මොනවද මේ ආශ්‍රිතව අපිට ඉගෙන ගන්න තියෙන්නේ? අපි ඒක ප්‍රමේයයක් ඇසුරෙන් විස්තර කරන්නයි සූදානම් වෙන්නේ. ඔන්න බලන්න සමකෝණී ත්‍රිකෝණ පාඩමේ නම කියවෙනවා. ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම්. අන්න හේතුව. මොකද්ද හේතුව? ත්‍රිකෝණ දෙක සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාදාතර අනුපාත සමාන වේ. අපි බලමු ත්‍රිකෝණ දෙක. ඒ වාචික විස්තරය සාමාන්‍යයෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි. මෙන්න අනෙක් ත්‍රිකෝණය මේ සමකෝණී කියන්නේ දරුවනේ මේකේ තියෙන කෝණ තුන
මේ අනිත් ත්‍රිකෝණයේ කෝණ තුනට සමානයි. අනිත් ත්‍රිකෝණයේ කෝණ තුනට සමානයි. එතකොට දැන් අපි අනුරූප පාද. මොකද්ද මේ අනුරූප පාද කියන්නේ? අනුරූප පාද හඳුනගන්න මම ඔබට ඉදිරිපත් කරන ක්‍රමය ඔබ භාවිත කරන්න. දැන් දරුවනේ අපි හිතමු අපිට දීලා තියෙන ත්‍රිකෝණ දෙකේ සමාන කෝණ දෙක ලෙස දීලා තින්නේ C කෝණයයි F කෝණයයි කියලා. මම තනි අකුරෙන් කියුවා ඒක අපේ පහසුවට C කෝණය F කෝණයට සමානයි කියලා අපිට දීලා තිනවා. කෝණ තුනට සමානයි. අපි එක කෝණයක් සැලකුවා. එතකොට බලන්න දරුවනේ මේ C කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය. ඉදිරියෙන් තියෙන පාදය මොකද්ද? AB. අන්න අපි සැලකුවා AB. අපිට ඕන පාදයක් සලකන්න පුළුවන්. අපි මුලින්ම සැලකුව පාදය තමයි AB. AB කියන්නේ මොකද්ද? C කෝණයට සම්මුඛ පාදය. ඉදිරියෙන් තියෙන පාදය. එතකොට අපි අනිත් ත්‍රිකෝණයට යන්. අනිත් ත්‍රිකෝණයේ C කෝණයට සමාන වෙන්නේ F කෝණයනේ. අනුරූප වෙන්නේ දරුවනේ ABට අනුරූප පාදය වෙන්නේ මෙන්න මේ F කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය. අපිට ඕන පාද ගන්න බෑ. ඔන්න එහෙනම් මේ C කෝණයට සමාන කෝණය F කෝණයට ඉදිරියෙන් තියෙන්නේ DE. AB බෙදීම DE. අනිවාර්යයි. ඔබට AB බෙදීම EF වත් ED DF වත් ගන්න බෑ. ගත්තොත් වැරදි. අනුරූප පාද. දැන් අපි තවත් පාද යුගලයක් ගන්නයි හදන්නේ. දැන් දරුවනේ අනිවාර්යයෙන්ම ඔබ ගන්න ඕනේ පළමුව AB පාදේනේ ගත්තේ. දැන් ඔබ අනිවාර්යෙන් ගන්න ඕනේ දෙවනුව ගන්නකොට ABC ත්‍රිකෝණයෙන් පාදයක්ම තමයි ඔබ ගත යුත්තේ. අපි ගමු දරුවනේ තව එක කෝණයක්. ඔන්න දැන් අපි තව එක කෝණයක් සලකනවා. B කෝණය E කෝණයට සමානයි. අනිවාර්යෙන් ඔබ දැන් ගන්නේ ABC ත්‍රිකෝණයෙන් පාදයක්. අපි ගමු B කෝණයට ඉදිරියෙන් තියෙන පාදය AC. B කෝණයට ඉදිරියෙන් සම්මුඛ පාදය AC. AC කියන පාදයට අනුරූප පාදය හොයමු මේ ත්‍රිකෝණේ. මෙන්න සමාන කෝණය. B කෝණයට සමාන කෝණය මෙන්න ඉදිරියෙන් තියෙනවා DF. එහෙනම් AC බෙදීම DF. ඉතිරි පාද දෙක නම් දරුවනේ ඉතිරි පාද දෙක කියලා ලියන්න පුළුවන් නේ. නමුත් අපි බලමු ඉතිරි කෝණ දෙක සමානයි. A කෝණයට D කෝණය සමානයි. Aට සම්මුඛ පාදය CB. අනිවාර්යෙන් මේ ත්‍රිකෝණයෙන් ගන්න ඕනේ. Dට සම්මුඛ පාදය EF. මම පොඩ්ඩක් ඉක්මනට ඒ ටික කිව්වා. ඔන්න දරුවනේ ත්‍රිකෝණ දෙකක් සමකෝණී වෙනවා නම් අනුරූප පාද අතර එක වගේ පාද අතර අනුපාත සමාන වේ. දැක්කද? අපිට ඕන පාද ගන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම පළමු ත්‍රිකෝණය මේ ABC ත්‍රිකෝණය මුලින් ගත්තන හැම වෙලේම ABC ත්‍රිකෝණයෙන් තමයි ලවයට ගන්නෙ. හරයට ගත්තේ DEF ත්‍රිකෝණය නම් හැමතිස්සෙම හරේ තියෙන DEF ත්‍රිකෝණය. ඒක තමයි අනුරූප පාද අතර අනුපාත සමාන වේ කියන්නේ. මම හිතන්නේ අපේ දරුවන්ට ප්‍රමේය ඉතා හොඳින් පැහැදිලි වෙන්නේ නැති. දරුවනේ හිතන්න මම කතා කරන කාලය ඇතුළත ප්‍රමේය විලෝමය. ත්‍රිකෝණ දෙක සමකෝණී නම් අනුරූප පාද අතර අනුපාත සමාන වේ. සමකෝණී නම් අනුරූප පාද අතර අනුපාත සමාන වේ. විලෝමය අනුරූප පාද අතර අනුපාත සමාන වේ නම් සමකෝණී. අපි පොඩ්ඩක් මේක විධිමත්ව කතා කරමු. බලන්න දරුවනේ තවත් ප්‍රමේයක්. ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත සමාන වේ නම් ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. අපි බලමු අවස්ථාවක්. දැන් දරුවනේ මෙතනදී මේ අනුරූප කියන කතාව සම්බන්ධ නොවුනත් කමක් නැහැ. මේ ත්‍රිකෝණ දෙක සමකෝණී නැහැ. මේ ත්‍රිකෝණ දෙක සමකෝණී නැහැ. නමුත් මෙන්න මෙහෙම වෙනවා. AB බෙදීම DE සමානයි. AB බෙදීම AB කියන්නේ ABC ත්‍රිකෝණේ පාදයක්. අනිත් එක DE. අපි ගන්නවා දරුවනේ ඊට පස්සේ AC බෙදීම DF සමානයි. අපි ගන්නවා BC බෙදීම EF නම්. දැන් ඔබට මෙතනදී පාද මාරු වුණාට කමක් නැහැ. පාද මාරු වෙන්නේ මෙන්න මේ ආකාරයට. ABC පාදයේ පාද අනිවාර්යෙන් ලවේ. එහෙම නැත්නම් හරේ. අපි ලවයට ගමුකෝ. DEF ත්‍රිකෝණයේ පාද අනිවාර්යෙන් හරේ. මේ DE මෙතනට ඇවිල්ලා DF මෙතනට ආවට ප්‍රශ්නයක් නැහැ. එතකොට කෝණය සමාන වෙන කෝණය වෙනස් වෙනවා. නමුත් සමානයි. එහෙනම් දරුවනේ මොකද්ද ප්‍රමේය විලෝමය? ත්‍රිකෝණ දෙකක පාද අතර අනුපාත සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා දරුවනේ. මේ කෝණ තුනට සමාන වෙනවා. කෝණ තුනට සමාන වෙනවා. ඒ සමාන වෙන කෝණත් හැබැයි අනුරූපව වෙන්න ඕනේ. ABට ඉදිරියෙන් තියෙන C කෝණය.
මේකේ තියෙන්නේ DE. මම ඒකයි කිව්වේ මේ පාද මාරු වුණොත් සමානන කෝණ මාරු වෙනවා. DE ට ඉදිරියෙන් තියෙන F කෝණය. AC ට ඉදිරියෙන් තියෙන B කෝණය. ඔන්න B කෝණය. DF ට ඉදිරියෙන් තියෙන E කෝණය. ආදී වශයෙන් කෝණත් අනුරූපව තමයි සමාන වෙන්නේ. දැන් ඉතිරි කෝණ දෙක කියලා ගන්න පුළුවන්. මං හිතන්නේ ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය අපේ දරුවෝ ඉතා හොඳින් තේරුම් ගන්න ඇති. මේ ආශ්‍රිතව අපි ගණනය කිරීමේ ගැටලුවක් හදලා බලමු. ඕන දරුවෝනේ අපිත් එක්කම සම්බන්ධ වෙන ගණනය කිරීමේ ගැටලුව. ත්‍රිකෝණ දෙක වෙන වෙනම තියෙනවා. ඉස්සෙල්ලා මමත් සමන් සර්ත් කතා කරපු ගැටලු තුල ත්‍රිකෝණය තුල සමාන්තර රේඛාවක්. දැන් ත්‍රිකෝණ දෙක වෙන වෙනම තියෙනවා සමකෝණීද කියලා අපි පොඩ්ඩක් විමසා බලමු. බලන්න කෝණ තුන. එක් කෝණයක් අංශක 70යි. අනෙක් කෝණ මේකෙත් තියෙනවා අංශක 70 කෝණයක්. කෝණ එකක් සමානයි. මේකේ තියෙන්නේ 50 අංශක 50 කෝණයක්. මේකේ තියෙන්නේ අංශක 60 කෝණයක්. අපිට වැරදිලාද? ඔන්න දැන් සර්ට වැරදිලා. ළමයි දැන් එහෙම හිතනවා. චුට්ටක් හොයලා බලන්න. විමසා බලන්න. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු අංශක 180යි. එහෙනම් දරුවනේ 70යි 50යි 120යි. මෙන්න මේ කෝණය අංශක 60යි. මෙන්න මේ කෝණය අංශක 60යි. දැන් හරිනේ දරුවනේ. මේකෙත් බලන්නකො 70යි 60යි 130යි. ඒ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුවත් අංශක 180යි. එතකොට මේ කෝණය අංශක 50යි. දැන් බලන්න කෝණ තුනට සමානයි නේද? අර අපි බැලූ ගමන් හිතනවා සර්ට වැරදිලා මෙන්න ගාන වැරදි එකක් දීලා. නෑ පොඩ්ඩක් විමසා බලන්න දරුවනේ. අපි බලමු අපිට හොයන්න තියෙන්නේ x y. අපි x ගෙන් පටන් ගමු. ඔන්න අපි පටන් ගන්නවා මේ ත්‍රිකෝණ දෙක දැන් සමකෝණී. තාම පැහැදිලි කෝණ තුනට සමානයි. කෝණ තුනට සමානයි. එම නිසා සමකෝණී නිසා x බෙදීම x ට ඉදිරියෙන් තියෙන 70 70ට ඉදිරියෙන් x 70ට ඉදිරියෙන් 10.5. අනිවාර්යෙන් මේ ත්‍රිකෝණයෙන් ගන්න ඕනේ. දැන් උඩට ගන්න මේ ත්‍රිකෝණයෙන් අපි ගමු 8. 8 කියන්නේ අංශක 60ට ඉදිරියෙන් තියෙන්නේ අංශක 60ට ඉදිරියෙන් 12. එහෙනම් දැන් ඉතිරි පාද දෙක 5 බෙදීම y. ඒකත් බලන්න හරිද කියලා. 50ට ඉදිරියෙන් 50ට ඉදිරියෙන්. දැන් දරුවනේ අපිට ලැබිලා තියෙනවා සමානතා දෙකක්. සමීකරණ දෙකක් මෙතන තියෙන්නේ. අපි මේ සමීකරණ දෙක වෙන් කරගන්නවා. ඔන්න දැන් අපි ප්‍රතිඵලය මේ සමකෝණී ත්‍රිකෝණ වලින් ලැබුණු ප්‍රතිඵලය. අපි මේක වෙන් කරගමු. ඔන්න අපි එක කොටසක් ගන්නවා x බෙදීම 10.5 සමානයි 8 බෙදීම 12. අනෙක් කොටස අපිට ගන්න පුළුවන් අපි මේක විසඳලිමු. අපි මේ සමීකරණය විසඳලා x හොයාගනිමු. හරස් ගුණිතය සුපුරුදු පරිදි x 12න් ගුණ කරාම 12x 10.5 10 ගුණ කරනවා. 10.5 ඔන්න දරුවනේ අපි 8න් ගුණ කරා. අපිට ඕන නම් ගුණ කරන්න නැතුව මෙහෙම තියාගෙනම සුළු කරන්නත් පුළුවන්. x හොයන්න අපි දෙපසම බෙදනවා දරුවනේ 12න්. අපි ගුණ කරේ නැහැ. දෙපසම 12න් බෙදුවා. ඕන නම් අපිට ගුණ කරන්නත් පුළුවන්. 10.5 න් ගුණ කරලා 12න් බෙදන්නත් පුළුවන්. නැත්තම් දරුවනේ සුළු කිරීමේ පහසුව සඳහා අපි ගුණ කරන්නේ නැතුව ඉස්සෙල්ලා බෙදලා ඉන්නවා. 8යි 4යි බෙදෙනවා 8යි 12යි බෙදෙනවා 4න් 4 ඒවා 3යි 4 ඒවා 2යි. එතකොට 2.2 ගුණ කරනවා 10.5න් 21යි 21 3න් බෙදුවම 7යි. x සමානයි 7යි. ඔන්න අපිට ලැබෙනවා x සමානයි 7යි කියලා දරුවෝ. ඔන්න x හෙව්වා අපි. අපිට මේ සමානතා දෙකක් තියෙන නිසා සමීකරණ දෙකක් ගත්ත හැකි. අපි ගන්නවා 8 බෙදීම 12 සමානයි 5 බෙදීම y. ඉක්මනින් මම කියනවා හරස් ගුණිතය 8යි y 12 වරක් 5 60යි. ඒක නම් ගුණ කරගත්තත් කමන්නේ. ඒක ලේසි නිසා දෙපැත්තම අපි 8න් බෙදනවා. 8න් බෙදුවම අපිට ලැබෙනවා දරුවනේ y සමානයි 7.5 සෙන්ටිමීටර් කියලා. x සමානයි සෙන්ටිමීටර් 7යි y සමානයි 7.5යි. දැන් අපි දැන් කතා කරේ සමකෝණී ත්‍රිකෝණ ආශ්‍රිතව ගණනය කිරීමේ ගැටලුවක්. සමන්ස මේ වගේම තව සංකීර්ණ ගැටලුත් අපේ දරුවන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් නේද? ඔව් සංකීර්ණ ගැටලු කියලා කියන්නේ සිසිරස සමහර ලාවට රූපය වෙනස් කරන්න පුළුවන්. දැන් සිසිරස ඉදිරිපත් කරේ ත්‍රිකෝණ දෙකක් සමකෝණී කියන එක සහ ඊට පස්සේ ඉදිරිපත් කරා ඒ ත්‍රිකෝණ දෙකක් අරගෙන ඒ පාද අතර සම්බන්ධතා ලිව්වා. සමහර ලාවට රූපය වෙනස් වුණාම අපි බලමු. බලන්න දරුවනේ ඔබට දිස්සන මේ රූපය. දැන් මේ රූපය තුල ත්‍රිකෝණ දෙකක් ඔබට පැහැදිලිව පේන්නේ නැහැ. හැබැයි ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණ දෙකක් නැහැ. මෙතකොට අපිට තියෙනවා මෙතන ත්‍රිකෝණ දෙක අර ඉස්සෙල්ලා වගේ හොයාගන්න බෑ. හැබැයි කොහොම වුණත් ත්‍රිකෝණ කොහොම හොයාගත්තත් අපිට සිද්ධ වෙනවා සමකෝණීද කියලා බලන්න. දැන් සමකෝණී කරන්න සිසිර සර් කිව්වනේ
කෝණ තුනට සමාන වෙන්න ඕනේ කියලා. ඒ අතරේ කිව්වනේ සම් අවස්ථාවක් කිව්වනේ කෝණ දෙකක් සමාන වුණත් ඉතුරු කෝණේ කොහොමත් සමාන වෙන්න ඕනේ කියලා. අපි දන්න ඕනෑම ත්‍රිකෝණයේ කෝණ තුන එකතු අංශක 180යි. ඒක නිසා කෝණ දෙකක් සමාන වුණා නම් ඉතුරු කෝණේ ඉබේ සමාන වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ රූපේ දිහා බලන්න දරුවනේ මේ රූපේ තියෙනවා මේ බලන්න PQR කියන ත්‍රිකෝණය PQR කියන මේ ත්‍රිකෝණය සහ PTS එහෙම නැත්නම් PST කියන මෙන්න මේ කුඩා ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි බැලුවොත් මේ ත්‍රිකෝණ දෙක බැලුවොත් ආන්න අපි බලමු මේකේ කෝණ දෙකක් සමානයි කියලා කියාගත්තොත් හරි. එහෙනම් බලමු අපිට පේනවා දරුවනේ අර සිසිර සර් කිව්වා වගේ P ලක්ෂයේ තියෙන කෝණය කුඩා ත්‍රිකෝණයටත් PQR කියන විශාල ත්‍රිකෝණයටත් දෙන්නටම අයිති අන්න පොදු කෝණයක් මේ ත්‍රිකෝණ දෙකටම අයිති කෝණයක්. එහෙනම් ඔන්න එක කෝණයක් හරි. ඊළඟට දරුවනේ අපිට දෙනවා මෙන්න මේ කෝණය අංශක 50යි මෙතන අංශක 50යි. ප්‍රමාණවත්. එහෙනම් මේ PST ත්‍රිකෝණයේ කෝණ දෙකක් PQR ත්‍රිකෝණයේ කෝණ දෙකට සමාන වෙනවා. එහෙනම් ඉතුරු කෝණය අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. ආන්න එහෙනම් මට කියන්න පුළුවන් PST ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී නම් ආන්න සමකෝණී නම් සිසිර සර් කිව්වා අනුරූප පාද අතර අනුපාත සමානු වෙනවා කියලා. එහෙනම් මේ අපිට හොයන්න කියලා කියන මේ m වල අගය. දැන් ඊට පස්සේ සිසිර සර් කිව්වා අර ඉස්සෙල්ලා x හොයන්න තීච්ච එකේ x වලින් පටන් ගත්තේ. දැන් මට m වලින් පටන් ගන්න මම බැලුවට දරුවනේ එකවරට එන්නේ m කියලා කියන්නේ TQ කියලා කියන්නේ ත්‍රිකෝණයක පාදයක් නෙවෙයි. මේ PQR ත්‍රිකෝණයේ එක පාද කොටසක්. හැබැයි කොටසක් අපිට සම්බන්ධ කරන්න බෑනේ පාදයක්. එහෙනම් අපිට එහෙම සම්බන්ධ කරන්න බෑ. අපි ගමු එහෙනම් මේන්න මේ PQ පාදය. එහෙනම් අපිට පුළුවන් PQ පාදය කියන්නේ PQR. මොකද සිසිර සර් පැහැදිලිව කිව්වා. ත්‍රිකෝණ දෙක වෙනම හඳුනගෙන අර අනුපාත ලියනකොට එක ත්‍රිකෝණයක අනුපාත තමයි එකට ගන්න ඕන. ඒක නිසා අපි අඳුර ගන්න ඕනේ. එහෙනම් මෙන්න PQR ලොකු ත්‍රිකෝණය මම කිව්වොත් එයාගේ එක පාදයක් m ධන 5. ආන්න මට පුළුවන් මෙතන ලියන්න පුළුවන් m ධන 5. එතකොට m ධන 5 කොහෙද තියෙන්නේ? ලොකු ත්‍රිකෝණයේ අංශක 50 ඉස්සරහා. අංශක 50 ඉස්සරහා. එහෙනම් කුඩා ත්‍රිකෝණයේ අංශක 50 ඉස්සරහා කවුද තියෙන්නේ? 3. ආන්න m ධන 5 බෙදීම 3. අපි බලමු දැන් ලොකු ත්‍රිකෝණෙන්නේ පටන් ගත්තේ. දැන් ලොකු ත්‍රිකෝණයේ PQ පාදෙනේ මෙතන සම්බන්ධ කරේ. QR පාදේ සම්බන්ධ කරලා අගයක් දීලා නැහනේ. අපි බලමු අනිත් පාදය PR පාදය කියන්නේ 3යි 12යි දෙකම. එහෙනම් 12යි 3යි 15යි. එහෙනම් 15යි. ඒ 15 තියෙන්නේ කොයිද? දැන් මේ 50ත් නෙවෙයි පොදු කෝණයක් නෙවෙයි අනික් කෝණේ ඉස්සරහා. එහෙනම් අපිට පුළුවන් ඒ ආකාරයටම අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට අපි අපව බලමු. දැන් එතකොට මෙන්න මෙතෙන්දී අපිට තියෙනවා 15 කියලා කියන්නේ මෙන්න මේ කෝණේ ඉස්සරහා. දැන් එහෙනම් කුඩා ත්‍රිකෝණයේ පොදු කෝණයක් නෙමෙයි 50ත් නෙමෙයි ඉතුරු කෝණය කියන්නේ S ගාව තියෙන කෝණය. ඒක ඉස්සරහා තියෙන්නේ 5. හරිනේ 15 බෙදීම් 5. එහෙනම් අන්න ඒ ආකාරයට තර්කානුකූලව ලියන්න ඕන. දැන් අපිට පුළුවන් සමීකරණය විසඳන්න. එහෙනම් සමීකරණය විසඳීම සඳහා අපි මෙන්න මේ ආකාරයට හරස් ගුණිතය මම හිතනවා ඔබට හුරුයි දැන්. එහෙනම් 5 වාරයක් අපිට පුළුවන් මෙන්න මේ හරස් ගුණිතය ගන්නකොට පොඩි පහසුවක් කරගන්න අවස්ථාවක් මම ඔබට නිර්මාණය කරා. බලන්න දරුවනේ මේ දෙන්න පහෙන් බෙදෙනවනේ. දැන් අපිට පුළුවන් පහෙන් මෙයා ගුණ කරලා මෙයාත් 15 තුنين ගුණ කරලා ලියන්න පුළුවන්. අවශ්‍ය අවස්ථාවකදී මේ වගේ අපිට සුපුංචි සුළු කිරීමක් කරන්න පුළුවන්. බලන්න 5 1යි 5 3යි. අන්න පහෙන් බෙදෙන නිසා දැන් මට පුළුවන් එක් වරක් m ධන 5 m ධන 5යි. තුන් වරක් 3 9යි. අන්න සරල කරගත්තා මං. ඉතින් සරල කරගත්තා. සරල කරගෙන දැන් මට ඕනේ m වලගේ හොයන්න. ආන්න මං m සමානයි එහෙනම් 9 ධන 5 අර පැත්තට ඍණ 5 වෙලා m සමානයි 4යි කියලා ලබා ගන්න පුළුවන්. එතකොට මම මේ ඉදිරිපත් කරේ ඒ අපේ ප්‍රමේය යොදාගත හැකි තවත් අවස්ථාවක්. දැන් එතකොට මේ වගේ මේ ප්‍රමේයන් යොදාගෙන විවිධාකාර ගැටලු ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මේ විතරක් නෙවෙයි. ඔබට මේ අපේ වැඩසටහන තුල අපි මේ වගේ පාඩම් කතා කරලා මේ පාඩම් ටික අවසන් කරලා ඉදිරියේදී ඔබට පුනරීක්ෂණ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන ඔබේ විභාගයේ ප්‍රතිඵලය ඉහළ නංවා ගැනීම සඳහා
සුවිශේෂී වූ කාර්යභාරයක් ජාතික නාලිකාව ජාතික පාසල තුලින් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ යටතේ පුනරීක්ෂණ වැඩසටහන තුල අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රමේයන් සම්බන්ධ කරගෙන ඔබට පසුගිය විභාග ප්‍රශ්න ආකෘතියේ ප්‍රශ්න සහ ප්‍රශ්න සාකච්ඡා කරන්නත් එහෙනම් ඒ සඳහාත් ඔබට එකතු වෙන්න පුළුවන්. අද දවසේ අපි මේ ඉදිරිපත් කරපු ප්‍රමේයන් 4 හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා මම අපේක්ෂා කරනවා. අපේ දරුවන්ට පුළුවන් දැන් මේ අවසානයත් සමගම ඔබට පුළුවන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර තෝරාගෙන ඔබට පුළුවන් සරල රේඛීය ජ්‍යාමිතිය තුළ තියෙන සියලුම ගණන් ඔබට හදලා අත්දැකීම් ලබන්න අවස්ථාව ඔබට ලැබෙනවා. එහෙනම් දරුවනේ අද දවසේ අපි මේ කරපු දේවල් ඔබට හොඳින් පැහැදිලි කියලා හිතනවා. ඒ වගේම අපි සුබ පතනවා ඔබට විභාගයේ සඳහා මේ දැනුම ඔබට උපයෝග කරන්න හැකි වේවා කියලා. ඒ වගේම ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට මේ අවකාශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. ආයුබෝවන්.